අයිබෝන් දරුවනේ හැමදෙනාටම සුබ දැසනක් ඔක්කොටම ගිය දවස් දෙකේ පොඩි අසනීප තත්ත්වයක් එක්ක හිටපු නිසා පන්ති කරේ නැහැ මම අඟහරුවාදා තමයි සියලු දේවල් ආයි පටන් ගත්තේ හොඳයි පුතේ අපි නම් බලමු අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් හිටියේ විද්‍යුත් විභවය පිළිබඳව විද්‍යුත් විභවය සහිත සියලු තියරි කොටස් මේ වෙනකොට සාධනය කරලා කතා කරලා අවසానයි දැන් පුතේ අපිට තියෙන්නේ ගණන් කීපයක් හදන්න අපි ගෝලවල අදාළ ගණනයන් ටික සිද්ධ කරලා තිබ්බා දැන් අපි ගෝලයක් ගත්තට පස්සේ ගෝලයක යම් කිසි ආරෝපණයක් තියෙනවා නම් මේක සන්නායක ගෝලයක් නම් මොනවද පුතේ සන්නායක ගෝලයක් නම් මේකේ අභ්‍යන්තරයේ කිසිදු ආරෝපණයක් රඳන්නේ නැහැ මෙයාගේ පෘෂ්ඨයේ තියෙන ආරෝපණය කියුණා මෙයාගේ අරය r නම් මෙන්න මේ පෘෂ්ඨයේ විභවය v සමානයි 1/4 එප්සයිලන් q බෙදීම r කියලා අපිට ඉදිරිපත් කරන්නට පුළුවන් පෘෂ්ඨයේ විභවය මෙයාගේ නම් අභ්‍යන්තරයේ ඒ විභව අගයම තමයි මොකද අනන්තයේ නම් කූලෝම් ධන එකක් ගේන්න කාර්ය සිද්ධ වෙන්නේ මෙන්න මෙතන දක්වා විතරයි. මෙතනින් එහාට මේ ප්‍රදේශය තුල කිසිම ආරෝපණයක් නැති නිසා මේ ප්‍රදේශය තුල මේ ආරෝපණය ගෙන යන්න විශේෂ කාර්යයක් කරන්න ඕනේ නැහැ. එහෙනම් ගෝලයක විභවය වෙන්නේ අනන්තයේ ඉඳන් පෘෂ්ඨය දක්වා ආරෝපණය ගේන්න කාර්ය කිරීම සඳහා විතරයි. එතනින් එහාට කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. එහෙනම් ගෝලයක හැම තැනකම ගෝලයක් අභ්‍යන්තරයේ විශේෂම සන්නායක හොඳේ සන්නායක ගැන මේ කතා කරන්නේ. සන්නායක ගෝලයක අභ්‍යන්තරයේ සෑම තැනකම විභවය සන්නායක ගෝලයක අභ්‍යන්තරයේ සෑම තැනකම විභවය පෘෂ්ඨයේ විභවයට සමානයි. ඒක 1/4 එප්සයිලන් q බෙදීම r. පැහැදිලිද? ඔක තමයි බොහොම සරලතම කතන්දරේ. හරි පුතේ? ඔය තැන වෙනකන් අපි කතා කරා ඊළඟට විභව අනුක්‍රමණය වෙනකරුත් කතා කරා අපේ සම්බන්ධව ගණනොත් හැදුවා දැන් අපිට තියෙන්නේ පොඩි විශේෂ ගණන් කීපයක් තියෙනවා පුතේ ඒ විශේෂ ගණන් ටික හදලා මෙතනින් ඉස්සරහට යන්නයි තියෙන්නේ හරි ලියන්න පුතේ මේ ගණන් ටික හදාගෙන යමු මේක ලියා ගන්න මම කියනකොට අරයන් පිළිවෙලින් මීටර් 3ක් සහ මීටර් 9ක් වෙන ඒක කේන්ද්‍රීය කුහර සන්නායක ගෝල දෙකක ඒක කේන්ද්‍රීය කුහර සන්නායක ගෝල දෙකක පිළිවෙලින් 20 කූලෝම් සහ ඍණ 60 කූලෝම් සපයා ඇත. केंद्रे सिट 6 मीटर सह 18 मीटर दुरिන්
ඇති ලක්ෂවල විභවයන්ද සොයන්න. විභවයන් සොයන්න. හරි. ටක් ගාලා හදන්න පුතේ. කොටස් ගාලා හදන්න. ඒ බේසික් ගානක් හොඳේ. ඔය යටි ගණන් කීපයක් තියෙනවා ගෝල ගණන්. ඔය ගණන් ටික හදලා ඉවර වෙලා අපි ටක් ගාලා දාරිත්‍රික වලට යමු. ටක් ගාලා හදන්න පුතේ. උන බලන්න. සන්නායක ගෝල දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට එකක අරය 3යි අනිත් එකගේ අරය 9යි. එකෙක්ගේ ආරෝපණයේ තියෙනවා ධන 20යි ඍණ 60. ඔහොම දීලා තියෙන ආරෝපණය. මේ ගෝලයයි අතර සම්බන්ධයක් නැහැ නේ පුතේ. සම්බන්ධයක් නැති නිසා මේ ගෝලේ තියෙන 20 මේකට යන්න දෙන්නේ නැහැ. හොඳේ. අපි අහන්නේ කේන්ද්‍රේ ඉඳන් මීටර් 6ක් දුරින් සහ මීටර් 18ක් දුරින් පිහිටි ලක්ෂවල මේක x ගෝලේ මේක y ගෝලේ කියලා ගන්නවා. ඒ ලක්ෂවල විභවය තමයි අපි ගහන්නේ. එහෙනම් මම හොයනවා දැන් ඒ වල විභවය. PA වල විභවය හොයනවා. x හි ඇති ධන 20යි කූලෝම් විසින් ඇති කළ විභවය ධන y හි ඇති ඍණ 60යි කූලෝම් විසින් ඇති කළ විභවය. හොලියෝපසේ ඔබ තේරෙනවා. x කියලා කියන්නේ මෙන්න මේ අතුලේ ගෝලය. එතකොට x දිහා බලද්දී x ඉන්නවා මෙන්න මේ විදිහට. එයාට එළියෙන් තමයි මෙන්න මේ කියන a ලක්ෂය තියෙන්නේ. මෙයාගේ අරය 3යි. මේ දුර 6යි. මෙයාගේ පෘෂ්ඨයේ ඉන්නවා 20යි කූලෝම්. තවදුරටත් පුතේ දැන් මම මේ සලකන a ලක්ෂය මෙයාගේ පෘෂ්ඨයේ ඉක්මවා ගිහිලා තියෙන නිසා තවදුරටත් මේක ලක්ෂීය මේ ගෝලයක් වශයෙන් සැලකිය යුතු නැහැ. ලක්ෂීය ආරෝපණයක් වශයෙන් සැලකිය හැකියි. ධන 20යි කූලෝම් ලක්ෂයක තියලා තියෙන එතන ඉඳන් 6යි මීටර් 6යි තියෙන a ලක්ෂයක් කියලා මේක සලකන්නට පුළුවන්. එහෙනම් මම අන්න a ලක්ෂය විභවය ගන්නවා. ඒ කියන්නේ 4i එප්සයිලන් ආරෝපණය 20යි බෙදීම r ගත්තාට පස්සේ 6යි. ධන y හි ඇති විභවය විසින් ඇති කළ y හි ඇති කූලෝම් මෙන්න මේ ඍණ 60 විසින් ඇති කරපු විභවය තමයි දැන් මේ හොයන්න හදන්නේ. පුතේ මේ a කියන ලක්ෂය දැන් තියෙන්නේ මෙන්න මේ ගෝලයේ ඇතුළත. අපි දන්න ගෝලයේ ඇතුළත පිහිටි ලක්ෂයක අදාළ පෘෂ්ඨයේ ඉන්න විභවය විසින් ඇති කරන පෘෂ්ඨයේ ඉන්න ආරෝපණය විසින් ඇති කරන විභවය පෘෂ්ඨයේ විභවයට සමානයි. මොකද්ද? මේ a කියන එකනා දැන් මේ මම මෙන්න මේ කැලේ සලකනකොට y හි ඇති ඍණ 60 විසින් ඇති කළ විභවය හොයනකොට මේ ගෝලයේ මෙන්න මේ මැද එක්කනම අමතක කරන්න. මම හොයන්නේ ඍණ 60 විසින් ඇති කරන විභවයනේ. එයාගේ මේ ධන 20න් ඇති කරන විභවය දෙන්නගේම එකතුව තමයි VA කියලා කියන්නේ. අවසාන විභවය කියලා කියන්නේ. මම දැන් හොයන්නේ මෙන්න මේ ඍණ 60 විසින් මෙතන ඇති කරන විභවය. මේ a ලක්ෂය ගන්නකොට a ලක්ෂය කියලා කියන්නේ පුතේ මේ y ගෝලයේ ඇතුළත පිහිටි ලක්ෂයක්. අපි දන්න y ගෝලයේ ඇතුළත පිහිටි ලක්ෂයක පෘෂ්ඨයේ ඉන්න ආරෝපණයෙන් ඇති කරන විභවය පෘෂ්ඨයේ විභවයට සමානයි. එහෙනම් මම ඒකට දානවා
1/4 එප්සයිලන් ඍණ 60 බෙදීම අරයට දාන්නේ පුතේ 6 නෙමෙයි මේ ගෝලීය පෘෂ්ඨයේ විභවය හොයනකොට දාන්නේ 9 නේ. ඒක නිසා අරයට දාන්නේ 9. ඔන්න බලන්න සාමාන්‍ය වරද්ද ගන්න දැන්. 1/4 එප්සයිලන් 20 බෙදීම 6 ධන ඍණ 60 බෙදීම 9. අතට මෙතන එනවා 9 වැඩි කිරීම 10 9යි. මේකේ පොදු හරය මට එනවා පුතේ 18යි. මෙතනින් එනවා 60 ඍණ 60 120. එතන මෙතනින් එනවා 2යි. ඍණ 30 වැඩි කිරීම 10 9යි වෝල්ට්. නෝක තමයි පුතේ අදාළ විභවය. බලන්න ගානට හොයන විදිහ. හදාගන්න බැරි වෙච්ච දරුවෝ පිළිවෙලින් දාගන්න. දැන් 9 දාන්න හේතුව තමයි පුතේ වැදගත්. දාගන්න. හරි ඕක දාගන්න ඉඩ තියලා මේ ගාන ලියා ගන්න මේ කොටස ලියා ගන්න පුතේ මේ ගාන ඊළඟ කොටස ඉහත ගැටලුවේ මේ ගාන ලියා ගන්නකෝ ඉහත ගැටලුවේ x ගෝලය සඳහා x ගෝලය සඳහා අමතර කූලෝම් 40ක් එක් කර අමතර කූලෝම් 40ක් එක් කර y ගෝලය සඳහා ධන 60යි කූලෝම් එක් කරන ලදී. ධන 60යි කූලෝම් එක් කරන ලදී. ඉන්පසු y ගෝලය භූගත කරන ලද්දේ නම් අවසානයේ y ගෝලයට ප්‍රේරණය වී ඇති ආරෝපණය ගණනය කරන්න. y ගෝලයට ප්‍රේරණය වී ඇති ආරෝපණය ගණනය කරන්න. හරි. හදාගන්න බැරි වෙච්ච දරුවෝ ඔක දාලා ඔකත් හදලා මේ ගානත් ඉක්මනට ඉවර කරන්න. නමයි මම මේක ආයි කියලා දෙන්නම්. මේ පෘෂ්ඨයේ තියෙන ආරෝපණය මෙන්න මේ A ලක්ෂයේ තියෙන ආරෝපණය මේ විභවය මම කැලි දෙකකට වෙන් කරනවා. වෙන් කරන කොටස් දෙක තමයි පුතේ මේ මෙතන විභවය ඇති කරන්න
ඉන්න ආරෝපණ දෙක අනුව තමයි මේ වෙන්කිරීම සිද්ධ කරන්නේ. මේ ස්ථානයේ ඉන්න ආරෝපණ දෙක අනුව තමයි ඒ වෙන්කිරීම සිද්ධ කරන්නේ. හරිද? දැන් මේ ඒවල මෙන්න මේ විභවය ඇති කරන්නේ මේ 20න් සහ මේ ඍණ 60. එතකොට මේ 20න් ඇති කරන විභවය ගණිත පුතේ හරිද? මෙන්න මේ 20න් මෙතන ඇති කරන විභවය ගන්නකොට මේ 20 තියෙන ගෝලයෙන් පිටත නෙමේ ඒ ලක්ෂ්‍යය පිහිටලා තියෙන්නේ. එතකොට මේ ගෝලය තවදුරටත් අපිට ගෝලයක් වශයෙන් සැලකිය යුතු නැහැ. මේ 20 මෙන්න මේ කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතාගෙන මේ ගාන හදන්න පුළුවන්. එහෙනම් කේන්ද්‍රයේ ධන 20ක් තියෙනවා. මේ ගෝලය අමතක කරන්න. මේ ගෝලය නැහැයි කියලා හිතන්න. මේ 20 කේන්ද්‍රයට ගේන්න. එහෙනම් කේන්ද්‍රයේ ඉඳන් මීටර 6ක් දුරින් තමයි ඒ ලක්ෂ්‍යය තියෙන්නේ. එහෙනම් 1.4 එප්සයිලන් q බෙදීම r දාලා අපිට පුළුවන් ධන 20න් ඒ ලක්ෂ්‍යය ඇති කරන විභවය වෙනමම හොයන්න. ඊළඟට මේ ඍණ 60 ආපු ඍණ 60 විසින් ඇති කරන විභවය හොයන්න යමු. ඍණ 60 කියලා කිව්වට පස්සේ පුතේ ඒ ඍණ 60ට අදාළ වෙන්නේ මේ ඒව එයා ඒ ගෝලය ඇතුළත පිහිටි ලක්ෂයක් විදිහට. එතකොට මේ ඍණ 60ට අදාළ මේ ගෝලයේ ඉන්නවනේ. මේ ගෝලය ඇතුළත පිහිටි ඒ ලක්ෂය ගනිද්දී අපි දන්නවා ගෝලයක පෘෂ්ඨයේ කොච්චර ආරෝපණයක් හිටියත් ඇතුළත සෑම තැනකම තියෙන්නේ එකම විභවයක්. ගෝලයේ පෘෂ්ඨයේ කොච්චර ආරෝපණයක් තිබ්බත් මේ ඇතුළත සෑම තැනකම තියෙන්නේ එකම විභවයක්. ඒ කියන්නේ ඒ තියෙන ආරෝපණයෙන් ඇති කරන විභවය නියතාගයක්. එතන මේ ලක්ෂයේ විභවය හදන්නේ මේ ගෝලයේ බාහිර පෘෂ්ඨයේ ඉන්න ආරෝපණය විසින් සහ මේ 20 විසින්. එතන අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ මේ 20 විසින් මෙතන ඇති කරන විභවය. එහෙනම් මේ ඍණ 60 විසින් මෙතන ඇති කරන විභවය ගන්නකොට එහෙනම් අපි ඒක අපි කියනවා ගෝලීය පෘෂ්ඨයේ විභවයට සමානයි. ගෝලීය පෘෂ්ඨයේ විභවය 1/4 එප්සයිලන් q වෙනුවට ඍණ 60 බෙදීම r කියලා කියන්නේ එයාගේ පෘෂ්ඨයේ විභවය හොයදී දාන්නේ ඒ ගෝලයේ ලොකු ගෝලයේ අරය 9 දාන්නේ. මෙතන මේ 9 දාන්නේ. එතන උන් දෙන්නගේ එකතුවෙන් තමයි පුතේ ඒ ලක්ෂයේ විභවය නිර්මාණය වෙන්නේ. ඊළඟ මේකේ තව කොටසක් තියෙනවා. මේකේ තව කොටසක් තියෙනවා. ඒතර ඒ කොටස තමයි VA නෙමෙයි දැන් ඉන්නේ VB. ඒත් මේ වගේමයි X වල ඉන්න ආරෝපණය විසින් ඇති කළ විභවය Y වල ඉන්න ආරෝපණය විසින් ඇති කළ විභවය. පුතේ මේ B ලක්ෂය ගනිද්දී X ගෝලයටත් එළියෙන් Y ගෝලයටත් එළියෙන් ඉන්නේ. එහෙනම් X ගෝලයෙන් ඇති කරන විභවය 1/4 එප්සයිලන් X ගෝලයේ ඉන්න ආරෝපණය 20යි. එයාට එළියෙන් ඉන්න නිසා 18යි අරය. දාන්න. මේ Y ගෝලයේ විසින් ඇති කරන එක ගන්න 1/4 එප්සයිලන්. ඒ ගෝලයේ තියෙනවා ඍණ 60ක ආරෝපණයක් බෙදීම. එයාගේ අරය ගන්න 18. මොකද මේ 18 ගන්නකොට මේ 18 මේ B කියන ලක්ෂය මේ ගෝලයේ පෘෂ්ඨයත් පැනලා මේ ගෝලයේ පෘෂ්ඨයත් පැනලා එළියෙන් ඉන්න නිසා තවදුරටත් මේක ගෝල පද්ධතියක් නෙමෙයි ලක්ෂීය ආරෝපණ පද්ධතියක් කියලා හිතලා ගන්න පුළුවන්. ඉක්මනට දාගන්න. ඒ සුළු කිරීම සාමාන්‍යයි ඊට පස්සේ. දැන් ටග් ගාලා ඊළඟ ගානද?
හරි. දැන් මොකද වෙන්නේ? මොකද සාධාරණ උත්සාහයෙන් දෙයක් ආවා. මෙන්න මෙහෙම ගෝල දෙකක් තියෙනවා පුතේ. මේ ගෝලයේ මධ්‍ය ගෝලය සඳහා අමතර කූලෝම් 20ක් සපයලා තියෙනවා. මධ්‍ය ගෝලය සඳහා අමතර කූලෝම් 20ක් sorry 40ක් සපයලා තියෙනවා. දැන් මෙයාගේ ඉන්න ධන 20යි අමතරව සපයපු 40යි එකතු වුණාන් පස්සේ ධන 60යි. එළියේ ඍණ 60ක් හිටියා. මේකට එකතු කරනවා තව ධන 60ක්. ඒතර කැපිලා ගියාම බිඳුවයි. දැන් මුකුත් නැහැ ආරෝපණයක්. කිසිම ආරෝපණයක් නැහැ. දැන් අපිට කියනවා මෙන්න මේ එළිය පෘෂ්ඨය භූගත කරාලු. එළිය පෘෂ්ඨය භූගත කරාලු. අපි ගහනවා භූගත කරා නම් ඒ එළිය පෘෂ්ඨයේ ඉන්න ආරෝපණය කොච්චරද කියලා. පුතේ හොඳට මතක තියාගන්න. භූගත කිරීමකදී එතන ආරෝපණය රඳන්නේ විභවය බිඳුව වෙන්න. භූගත කිරීමකදී අපිට නිශ්චිතවම කියන්න පුළුවන් කාරණේ තමයි එතන විභවය බිඳුවයි. මෙන්න මේ පෘෂ්ඨයේ විභවය බිඳුවයි. එහෙනම් මේක x මේක y කියලා ගත්තොත් y ගෝලයේ විභවය සමානයි. මං හිතනවා මේ භූගත කිරීම නිසා මෙයාගේ ආරෝපණය q බවට පත් වුණා කියලා. එහෙනම් කියනවා මේ y පෘෂ්ඨයේ විභවය කියලා කියන්නේ කවුද? මේ ඉන්න 60 විසින් මෙයාගේ පෘෂ්ඨය මත ඇති කරන විභවයයි. මෙයාගේ ඉන්න q විසින් මේ පෘෂ්ඨය ඇති කරන විභවයයි. ඔය දෙන්නගේ එකතුව තමයි පුතේ y ලක්ෂයේ y පෘෂ්ඨයේ විභවය කියලා කියන්නේ. එහෙනම් 60 කූලෝම් විසින් y පෘෂ්ඨය මත ඇති කළ විභවය ධන ඒ y පෘෂ්ඨයේ ඉන්න ප්‍රේරිත ආරෝපණය විසින් q විසින් y පෘෂ්ඨය මත ඇති කළ විභවය. අපි දන්නවා y ගෝලයේ විභවය බිඳුවයි කියලා. එහෙනම් 60 විසින් මෙතන ඇති කරපු විභවය ගන්න නම් 1/4 එප්සයිලන් q කියලා කියන්නේ පුතේ 60යි. එයාගේ එළිය පිහිටි ලක්ෂයක් නේ මේ වගේ ලක්ෂයක් තෝරගත්තම වෙන්නේ. එහෙනම් අර දුර මේ කේන්ද්‍රයේ දින දුර 9යි. ධන 1/4 එප්සයිලන් q විසින් ඇති කරන විභවය ගොම ආරෝපණය q මෙතන ඉන්න අරය දැන් මේ පෘෂ්ඨයේ මතම ලක්ෂයක් නේ අපි තෝරගත්තේ. එන පෘෂ්ඨයේ මතම ලක්ෂයක් නිසා ආයෙ එතනට එන්නේ 9යි. එහෙනම් පුතේ මේ සෙට් එකටම මේ ටික කැපිලා ගියාම අපිට එනවා q සමානයි ඍණ 60යි කියලා. තේරුණාද? නිකන් ඔහේ ආරෝපණය ඒකට මේකයි මෙච්චරයි කියලා දාන්න එපා. මේ විදිහට හොයලා ගන්න තැනක් ආවොත් ඒ විදිහට හොයලා අරගෙන තාර්කිකව ඉදිරිපත් කරන්න මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. මේ ගාන හදන්න අවශ්‍ය වෙන මූලික තර්කය මෙතන තියෙනවා පුතේ. මේක තමයි හාදය. ඔක තමයි හරියට ට්‍රේන් වෙන්න ඕන. ඉක්මනට ඉවර කරන්න. හරි. දැන් ඔකට ඉඩ තියාගෙන පුතේ නැත්නම් ටක් ගාලා ලියාගෙන මෙන්න මේ ගාන ලියා ගන්න. x y z නම් x y z නම් ඒක කේන්ද්‍රීය කුහර සන්නායක ගෝල තුනක් කුහර සන්නායක ගෝල තුනක්
පිළිවෙලින් අරය මීටර් 3 මීටර් 6 හා මීටර් 9 බැගින් වී X ගෝලය සඳහා ධන 10යි කූලෝම් ආරෝපණයක්ද Z ගෝලය සඳහා ඍණ 60යි කූලෝම් ආරෝපණයක්ද ලබා දී ඇති අතර Y ගෝලය පමණක් භූගත කර ඇත. Y ගෝලය පමණක් භූගත කර ඇත. Y ගෝලයේ ප්‍රේරිත ආරෝපණය සොයන්න. Y ගෝලයේ ප්‍රේරිත ආරෝපණය සොයන්න. ටක් ගාලා හොයන්න ළමයි. සරම් බරං ගාලා හොයන්න. සරම් බරං ගාලා ටක් ගාලා මේ ටික දාලා හොඳයි. දැන් පුතේ දැන් ඉස්සෙල්ලා පුත් මේ දරුවෙක් ඇහුවා ප්‍රශ්නයක්. මම මේ ගානේ මෙතන ධන 60ක්ම දීලානේ මෙයා බිඳුව කරේ. මේ ගානේ මේ එළිය ප්‍රශ්න ධන 60ක්ම දීලා තමයි මේ එළිය ප්‍රශ්නේ මුලින් බිඳුව කරේ. ආරෝපණය. ඊට පස්සේ තමයි භූගත කරලා විභවයේ බිඳුවයි කියලා කිව්ව ආරෝපණයක් එයාමද ප්‍රේරණය වෙනවා කියලා ගත්තේ. දැන් මෙහෙමයි. භූගත කරාම මේ පෘෂ්ඨයේම විභවයේ බිඳුවයි. ඒක බිඳුව වෙන්න කිව්ව ආරෝපණය ඕන ඍණ 60යි කූලෝ. මේ පෘෂ්ඨයේ මත තියෙන්න ඕන ඍණ 60යි කූලෝ. අපි හිතුවොත් එහෙම. අපි හිතමු මෙතනට ඍණ 60ක් තිබිද්දී අපි හිතමු මෙතනට ධන 60ක් නෙමෙයි ධන 40ක් දුන්නේ කියලා. එහෙම වුණා නම් මෙතන ඍණ 20ක් ඉතුරුයි නේද පුතේ? එහෙම වුණා නම් ඍණ 20ක් ඉතුරුයිනේ. එහෙනම් භූගත කරද්දී මෙතනට ආරෝපණය හදාගන්නේ තව අමතරව ඍණ 40ක් එකතු කර ගැනීම පමණයි. මොකද මේ පෘෂ්ඨය භූගත කරාම විභවයේ බිඳුවක් වීම පිණිස ඍණ 60ක් අවශ්‍යයි. දැනටමත් මේකේ ඍණ 20ක් තියෙනවා. එහෙනම් තව අමතරව ඍණ 40ක් විතරයි මෙතනට ඕන වෙන්නේ. කොහොම කරත් පෘෂ්ඨය භූගත කරාම විභවයේ බිඳුව වෙන්න එතන ඍණ 60යි කූලෝම් ආරෝපණයක් තියෙන්නට ඕන. අදාළ මදිපාඩු ප්‍රමාණය කොහෙන් හරි ගෙන්න ගන්නවා. භූගතයෙන් ගෙන්න ගන්න එක තමයි ඔය තැන්වලදී සිද්ධ වෙන්නේ. හරි. දැන් මේ ගන්න මම ඉස්සර දීපු ගන්න. ඔන්නෝම ඒකකේන්ද්‍රී ගෝල තුනක් x y z මෙන්න මේක විතරක් පුතේ භූගත කරලා තියෙනවා. මේක 3යි මේක 6යි මේක 9යි. මේගොල්ලන්ගේ ආරෝපණ අපි සලකුවොත් එහෙම ධන 10යි නේද? ධන 10 ඍණ 60. මෙන්න මෙයාගේ ප්‍රේරිත ආරෝපණය මම Q කියලා ගත්තා නම්
වයිහි විභවය සමානයි x ධන 10යි කූලෝම් මගින් අධිස්ථාපිත විභවය ධන yහි q මගින් අධිස්ථාපිත විභවය මේ අධිස්ථාපනය කරනවා කියන්නේ ඇති කරනවා කියන්නේ නෑ ඉස්සෙල්ලා වගේ ගොම් වචනම ගියකින් නෑ පොඩ්ඩක් හොඳ විදග්ධ වචනයක් කිව්වම පොඩි ගතියක් තියෙනවා ළමයි ටික අනිත් එක z විසින් z හි ඍණ 60යි කූලෝම් මගින් අධිස්ථාපිත විභවය y විභවය භූගත කරලා තියෙන නිසා බිඳුවයි කියලා අපි දන්නවා x වල ඉන්න 10 විසින් මෙතන ඇති කරන විභවය පුතේ 1ට 4යි ෆයි එප්සයිලන් ආරෝපණය 10යි එයාගේ පෘෂ්ඨයට එළියෙන් ඉන්න නිසා අදාළ ලක්ෂයට තියෙන දුර 6යි q වල ඇති කරන විභවය 1ට 4යි ෆයි එප්සයිලන් එයාගේ ආරෝපණය q ගෝලීය මත ලක්ෂයක් ගෝලීය මත ලක්ෂයක් එතකොට යාගේ ආරෝපණය අරය 6යි ඍණ 60 විසින් ඇති කරන විභවය 1ට 4යි ෆයි එප්සයිලන් ඍණ 60යි බෙදින්න මේක මේ y කියන පෘෂ්ඨය මේ ගෝලයේ ඇතුළත පිහිට ලක්ෂයක් එනම් මෙයාගේ පෘෂ්ඨයේ විභවය තමයි එතන දාන්නේ එතන ආගේ කීයද 9යි එහෙනම් මොකද වෙන්නේ පුතේ මේකට මේක අයින් වෙලා යනවා මෙතනින් ඉතුරු වෙනවා q බෙදීම 6 සමානයි 60 බෙදීම 9 ඍණ 10 බෙදීම 6 එතකොට මෙතන 9ට 60ට 18 පොදුයි 120 ඍණ 30 q බෙදීම 6 6ට 6 ගණන් 3යි 120 30ක් ගියාම කියමු පුතේ 120 30ක් ගියාම 90යි 120 30ක් ගියාම 90යි 90 තුනෙන් බෙදුනාට පස්සේ 30යි කූලෝම් ධන 30යි කූලෝම් සටම්බරන් ගාලා ටක් ගාලා හදාගන්න බයි දැන් අපි ස්ථිති විද්‍යුතයේ අවසාන කොටසේ ඉන්නේ නේද මාතෘකාව දාරිත්‍රක හොඳයි දරුවෝ සාමාන්‍යයෙන් බහුතරයක් ළමයි වැඩි වරද්ද ගන්න තරක් තමයි මේ දාරිත්‍රික කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වල තියෙන පොයින්ට්ස් හරියට තේරුම් ගන්න නැතුව සමීකරණ විතර කඩපාඩම් කරගෙන කියලා විභාගෙට යන්න අමාරුයි. right කොහොම විනාඩියකින් ළමයි So ඇහෙන්නේ නැහැ සර්. හරි
මේ දාරිද්‍රයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ළමයි බහුතරයක් වැඩි වණ කරගන්න තැන අපිට තියෙන්නේ මේ හරියට පැහැදිලිව මොකද්ද කියලා අවබෝධ කරගන්න. දාරිද්‍රයක් කියලා කියන්නේ පුතේ తాවකාලිකව ආරෝපණ ගබඩා කරගෙන තමන්ගේ දෙකලවර විභවාන්තරය තමන් තියන් ඉන්න අගයට වඩා අඩු වෙනකොට ආරෝපණ නිදහස් කිරීමේ හැකියාවක් පවතින උපාංගය. අපි සැලකුවොත් එහෙම අපිට දාරිද්‍රක තියෙනවා සමාන්තර තහඩු දාරිද්‍රක අනිත් එක ගෝලීය දාරිද්‍රක. ඔය ගෝලීය දාරිද්‍රක වගේ එකක් කතා කරන්න කලින් අපි සමාන්තර තහඩු දාරිද්‍රක කතා කරලා මේක අවබෝධ කරගමු මොකද වෙන්නේ කියලා. මේක බොහොම පහසුයි පුතේ. මේකදී අපිට වැදගත් වෙන මූලද්‍රව්‍ය මේ ද්‍රව්‍යයක් තියෙනවා. අපි යට කියනවා පාර විද්‍යුත් ද්‍රව්‍ය. පාර විද්‍යුත් ද්‍රව්‍ය කියලා කියන්නේ විදුලිය සන්නායනය කරන කෙනෙක් නෙමෙයි. එයාට తాවකාලිකව ආරෝපණ තබා ගන්න පුළුවන්. తాවකාලිකව ආරෝපණ තියා ගන්න පුළුවන්. ඒ තියාගන්න යාන්ත්‍රණය පොඩ්ඩක් විවිධයි. දැන් මෙහෙමයි වෙන්නේ. ඔන්න බලා ගන්න හොඳ මොකද වෙන්නේ කියලා. යම් ද්‍රව්‍යයක් මෙහෙම ගත්තට පස්සේ මේක විද්‍යුත් වශයෙන් උදාසීනයි. මේ විද්‍යුත් වශයෙන් උදාසීන මේ ද්‍රව්‍ය ගත්තම මෙයාගේ ඇතුලේ ඉන්න මේ පරමාණු පොදි අපිට සලකන්න පුළුවන් මෙන්න මේ විදිහට. නොම කිසිම ද්‍රවණයකින් නැත්නම් ආරෝපණය වීමක් නැතුව ඔහේ උදාසීනව ඉන්නවා. ඊට පස්සේ මම මෙයාට දෙනවා දෙකලවරට පොඩි විභවාන්තරයක්. පොඩි විභවාන්තරයක් දීපු ගමන් මොකද වෙන්නේ? මේ ද්‍රව්‍යයේ මේ පවතින බෝල తాවකාලිකව ද්‍රවණීය වීමක් සිද්ධ වෙනවා. බිත්තර වාගේ වෙන්න මෙහෙම ඇදිලා ඉන්නවා. මෙන්න මෙහෙම බිත්තර වාගේ ඇදිලා ඉන්නවා. ඔය බිත්තර වාගේ ඇදෙනකොට පුතේ මේ කෙලවර ඍණ මේක දාන ඍණ දාන ඍණ දාන ඔන්න ඔය විදිහට ද්‍රවණීය වීමක් සිද්ධ වෙනවා. මේ ඉඳන් මෙහෙට ධාරාව ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? පාර විද්‍යුත් ද්‍රව්‍යයක විභවාන්තරයක් හමුවේ ක්‍රියාව තමයි මේ තියෙන්නේ. උදාසීනයි කිසි කරදරයක් නැහැ. උඩ මොනවා හරි එකක් දීපු ගමන් මෙන්න මේ වගේ විතර වාගේ ඇදිලා මොනවම රබර් වෙලා ඉන්නවා. ඕක තමයි පාර විද්‍යුත් ද්‍රව්‍යයක ලක්ෂණය. මේ තියෙන්නේ උදාසීන. මේ තියෙන්නේ විභව අන්තරයක් හමුවේ ද්‍රවණීය වූ මාධ්‍ය. right. ලියන්න. දාරිද්‍රක තුල ආරෝපණයක් ගබඩා කර වරහන් ඇතුලේ తాවකාලිකව හැමදෙස්සෙම බෑ පුතේ හොඳේ දිගටම තියාගෙන ඉන්න බෑ යන්න. తాවකාලිකව වරහන් වහන්න ආරෝපණයක් ගබඩා කර අවශ්‍ය විටකදී ආරෝපණ නිදහස් කිරීමේ හැකියාවක් දාරිද්‍රකයක් තුල පවතී. දැන් මොකද ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙනවා ඇති කෝෂයකයි දාරිද්‍රකයකයි වෙනස මොකක්ද? ඔව් උතර පැත්තටම ගැටලුවක් තියෙනවා. කෝෂයයි දාරිද්‍රකයයි ගත්තට පස්සේ පුතේ කෝෂයක ක්‍රියාවලියයි
දාරිද්‍ර ක්‍රියාවලිය එක වගේ. හැබැයි අභ්‍යන්තරයේ ආරෝපණ තියාගන්න යාන්ත්‍රණය දෙකේ දෙකක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දාරිද්‍රකයකට එයාගේ දෙකලවර විභවාන්තරයේ නියතව පවත්වා ගන්න බෑ. කෝෂයකට පුළුවන් ආරෝපණ දෙන ගමන් ලොකු වෙලාවක් එයාගේ දෙකලවර විභවාන්තරය නියතව තියාගන්න. රයිට්. වෙනවරුඩ ලියන්න. බාහිරට සිදුවන කාර්යය කෝෂයක කාර්ය මෙන් වුවත් යම් යම් වෙනස්කම් පවතී. හරි. ලියන්න. කෝෂයක ආරෝපණ ඉවතට සැපයීමේදී ඒවායේ දෙකලවර විභව අන්තර දිගු කාලයක් නියතව පවත්වා ගැනීමේ හැකියාවක් කෝෂයකට ඇත. නමුත් දාරිද්‍රකයකදී ආරෝපණ ඉවතට සැපිය හැකි වුවද දෙකලවර විභවාන්තරය නියත වන පවතී. මොනවාද කේස් එක? හරි. රයිට්. පොඩි අනුමාත්‍රකාවක් ලියන්න. පාර විද්‍යුත් ද්‍රව්‍ය හොඳයි. ලියන්න. ලියන්න පුතේ. දාරිද්‍රකයක ආරෝපණය ගබඩා කිරීම සිදුවන්නේ මෙම පාර විද්‍යුත් ද්‍රව්‍යයන්ගේ ක්‍රියාවෙනි.
ක්‍රියාවෙනි. right ලියන්න. පාරවිද්‍යුත් ද්‍රව්‍ය අණු පාරවිද්‍යුත් ද්‍රව්‍ය උදාසීන කුසන්නායක ද්‍රව්‍යයකි. විභවාන්තරයක් සැපයූ විට ද්‍රවණය විය හැකි විශේෂ ඒකක කීපයක් මේ ද්‍රව්‍ය තුල පවතී. පොඩි යුනිට්ස් කීපයක් තියෙනවා මේක ඇතුලේ පරමාණු පොදි. අනේ අද පුතේ ඔය ඒකක කියලා මං කිව්වේ. right. මෙන්න මේක දාගන්න ටක් ගන්න. මේ බෝඩ් එකේ තියෙන එක හොඳට ඇඳගන්න පිළිවෙලට. right. right. කතන්දරේ. දැන් අපි බලමු සමාන්තර ධාරු දාරිද්ර්යයක් අරගෙන මොකක්ද මේකෙදි වෙන්නේ කියලා. දැන් පුතේ මාතෘකාව සමාන්තර තහඩු දාරිද්‍රක. සමාන්තර තහඩු දාරිද්‍රක. මෙහෙම තහඩු දෙකක් අරගෙන මේ තහඩු දෙක මැද දාලා තියෙනවා පුතේ. මෙන්න මෙහෙම පාර විද්‍යුත් ද්‍රව්‍යයක්. ඊට පස්සේ මෙයාට අපි දෙකලවරට මෙහෙම බැටරියක් සම්බන්ධ කරලා සුදුසු විභවාන්තරයක් දීපු ගමන් මෙයාගේ යම්කිසි ආරෝපණයක් ගබඩා වෙනවා. ධන Q ඍණ Q කියලා. එතකොට අපිට ඔන්න ඔය විදිහට මේක පොඩි ආරෝපණයක් ගබඩා කරලා වැඩක් කරගන්න පත්‍රපත් කරගන්න පුළුවන්. ඕක තමයි සමාන්තර ධාතු දාරිද්‍රක. අපි මේකේ සිද්ධ වෙන කාරණේ ඊළඟට කතා කරලා බලමු. දැන් සන්නායක තහඩු දෙකක් අතරට සන්නායක තහඩු දෙකක් අතරට සන්නායක පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් යොදා පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් යොදා මේ සකස් කරගනි. මෙහි දෙකලවරට
විභවාන්තරයක් සැපයූ විට තහඩුවල පහත පරිදි සමාන විශාලත්වයෙන් සමාන දිශා ප්‍රතිවිරුද්ධ සමාන ප්‍රතිවිරුද්ධ කියන්නේ අන්න ඒකට සමාන ප්‍රතිවිරුද්ධ සමාන ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් ගබඩාවේ ඊළඟ තරුවක් දාලා එක් තහඩුවක ආරෝපණය දාරිත්‍රකයේ ආරෝපණය ලෙස සලකයි. හරි. ටකරෙන් මේක දාගන්න. මෙහෙම අරගෙන වැටියක් දුන්නාට පස්සේ හරි. ටිකක් කරා යනකොට මෙහෙම ගබඩා වෙනවා. ගබඩා වෙලා අපි බැටරි අයින් කරා. මෙයා ඔන්න ඔහොම ඉන්නවා. එතකොට මේකේ දෙකලවරට මෙන්න මෙහෙම බල්බ් එකක් සම්බන්ධ කරා නම් හරි මේ තහඩුවේ දෙකලවරට බල්බ් එකක් සම්බන්ධ කරා නම් මේ බල්බ් එක කෙටි කාලයකට එකපාරට දැල්විලා නිවෙනවා. right මෙහෙම අපිට දාරිත්‍රිකයක් අරගෙන මේක මම ගත්තොත් මුලින්ම අපි දොත්තේ බිඳුවයි කියලා බිඳුවයි නම් මේක පත් වෙනවා පුතේ ධන Q බවට මේක පත් වෙනවා ඍණ Q බවට ඊට පස්සේ ඒ ධන Q ඍණ Q මේකේ ආරෝප ගබඩා වෙලා අහම තියෙනවා ඉතින් දෙකලකට විභවාන්තරයක් තියෙනවා ඒක නිසා අපි මෙයාට බල්බ් එකක් සම්බන්ධ කරොත් එහෙම සම්බන්ධ කරපු ගමන් බල්බ් එක එකපාරට පත්තු වෙලා නිවිලා යනවා. දිගටම පත්තු වෙලා තියෙන්නේ නැහැ. සාමාන්‍ය දාරිත්‍රිකයේ කාර්යභාරය තමයි ඔය තියෙන්නේ. පොඩි වෙලාවකට පොඩි පල්ස් එකක් දෙන්න පුළුවන්. පොඩ්ඩක් දීලා අල්ලන් ඉන්න පුළුවන්. හරි. ටගාලා ඔන්න ඔය රූප සරණ ටික අඳගෙන. තාම කියලා දෙන්න ඉවර නැහැ. දැන් මම මේක කියලා දෙන්නම්. කොහොමද මෙයාගේ ඇතුලේ ඔය කියන ආරෝපණය ගබඩා වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම සමාන්තර තහඩු දාර්ශනිකයක් හදා ගන්නවා. මොන જાති දෙයක් දාලා හදා ගන්නවා. හදාගෙන බලනවා මේකට පොඩි විභවාන්තරයක් දීලා මොකද වෙන්නේ කියලා. මම හොඳට අහගන්න සිද්ධිය හොඳේ. විභවාන්තරයක් දීපු ගමන් මේක ඇතුළේ තියෙන පාරමිත ද්‍රව්‍ය අර බිත්තරේ වාගේ ඇදෙනවා.
එතන මොකද වෙන්නේ? මේකේ යම්කිසි ධන විභවයක් තියෙනවා. මේකේ ඍණ කියන්නේ ධනාරෝපණය මෙතන මේ අග්‍රී ඍණාරෝපණයක් තියෙනවානේ. ඔයාලට පේනවද? මේ ආරෝපණයටත් මේ තහඩුවටත් යම්කිසි ධනාරෝපණයක් දැන් දීලා තියෙනවා. දැන් පැහැදිලිද පුතේ? මෙන්න මෙතන වෙන වැඩි. දැන් බලන්න. මෙහෙම ධනාරෝපණයක් දීපු ගමන් මේගොල්ලෝ බිත්තර වාගේ ඇදිලා මේ ධනාරෝපණයත් එක්ක නිකන් ගෑවි වගේ ඉන්න පෘෂ්ඨේ පොඩි ඍණ ගතියක් ප්‍රේරණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පෘෂ්ඨයේ තිබිච්ච ධනාරෝපණය පොඩි අඩුවීමකට ලක් වෙනවා. මේ කියන ද්‍රවණය නිසා පෘෂ්ඨයේ තියෙන ධනාරෝපණය පොඩි අඩුවීමකට ලක් වෙනවා. මෙන්න මේ පෘෂ්ඨයට ඔය වැඩේම වෙනවා. දැන් මේකේ තියෙනවා යම්කිසි ඍණාරෝපණ. ඔයාලට පේනවද මේකත් එක්ක නිකන් ගෑවි ඉන්නකොට මේ ධනාරෝපණ සෙට් එකක් ඉන්නවනේ. මේ ද්‍රවණයෙන් ආපු ධනාරෝපණ වලින් මේ තහඩුවේ පවතිච්ච ඍණාරෝපණය පොඩි උදාසීනකරණයකට ලක් වෙනවා. හැබැයි ඒ උදාසීනකරණය හොඳ සුපිරි උදාසීනකරණයක් නෙවෙයි. පොඩි නිකන් භාගයට ලාවට සිද්ධ වෙන එකක්. අපි හරි කියන මොකද්ද? පාර්ශවිකව. තේරෙනවද? නැත්නම් ආංශිකව උදාසීනකරණයක් කරනවා. පොඩි ප්‍රමාණයක් යන්තම් ආංශික උදාසීනකරණයක්. යන්තම් චුට්ටි උදාසීනකරණයක් මේ පැත්තේ සිද්ධ වෙනවා. එතකොට මේ පෘෂ්ඨයේ තිබිච්ච ආරෝපණයේ පොඩි අඩුවක් සිද්ධ වෙනවා පුතේ. ඒ අඩුව පුරවන්න මොකද වෙන්නේ? ටට්ටක් ගාලා මේ පැත්තට ධනාරෝපණ ගිහිල්ලා Q ප්‍රමාණයක් මේ පැත්තට ෆීඩ් වෙනවා. මේ පැත්තට ඍණාරෝපණ ප්‍රමාණයක් ඍණ Q ප්‍රමාණයක් ඔය පැත්තෙන් ෆීඩ් වෙනවා. තේරුණාද? ඔන්න ඕක තමයි ධාරිත්‍රකයකට පාර විද්‍යුත් ද්‍රව්‍යයක් දාලා මේ විදිහට ද්‍රවණය කරාට පස්සේ සිද්ධ වෙන වැඩි. දැන් මොකෝ වෙන්නේ? දැන් එකපාරට මේ තහඩුව ගලවපු ගමන් මොකෝ වෙන්නේ? බැටරිය ගලවපු ගමන් මොකෝ වෙන්නේ? බැටරිය ගලවපු ගමන් පුතේ අර ගිය ආරෝපණය තහඩුව වල රැඳිලා හිර වෙලා ඉන්නවා. එයාලට කොහෙවත් යා ගන්න බැහැ. ඒ කියන්නේ පොඩි රැවටීමක් කරලා මෙතන පොඩි తాවකාලික අඩු කිරීමක් කරලා මේ පැත්තට පම්ප කරනවා. මෙතන පොඩි తాවකාලික අඩුවීමක් කරලා මේ පැත්තට පම්ප කරනවා. මේ පම්ප කිරීම සිද්ධ කරලා එකපාරට පොම්පේ ගලවලා දාපු ගමන් ගිය වතුර ටික ඒ ගන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නේ. අන්න ඒක තමයි ධාරිත්‍රකයකදී සිද්ධ කරන්නේ. right? රෝම් තීනයකට එකතු කරන පාර විද්‍යුත් ද්‍රව්‍යයක් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ආංශිකව මොකද උදාසීනකරණයක් සිද්ධ වෙලා මේ තියෙන බැටරියෙන් තව ආරෝපණ සෙට් එකක් මෙහෙට පම්ප කරනවා. පම්ප කරලා බැටරිය අයින් කරපු ගමන් දැන් අර ගිය සෙට් එක මේකේ රැඳිලා තියෙනවා. එයාලට යන්නේ නමක් නෑ පුතේ. පැහැදිලි? ඔන්න ඕක තමයි ධාරිත්‍රකයක සිද්ධ වෙන්නේ. බැටරියේ විභවාන්තරයට සමානව දෙපැත්තේ විභවයක් හිර වෙලා ආරෝපණ හිර වෙලා දෙකලවර විභවාන්තරයක් ඇති කරලා දැන් මේක භාවිත කරන්න පුළුවන් ආකාරයේ
දාරිද්‍රිකයක් බවට පත් වෙලා තියෙන්නේ. කියන්න එළුතේ පොඩි අනුමාත්‍රකයක් වශයෙන් ලියන්න. දාරිද්‍රකයක ආරෝපණ ගබඩා වීම සහාය කියන්නකෝ. දාරිද්‍රකයක ආරෝපණ ගබඩා වීම. ප්‍රශ්නයක් අහනවා දරුවෙක් සර් ආරෝපණ తాවකාලික නම් ගබඩා වෙන්නේ ඒවට ඊට පස්සේ මොකද වෙන්නේ සාමාන්‍යයෙන් පුතේ මෙහෙමයි తాවකාලිකව ගබඩා වෙනවා කියලා කියන්නේ මෙහෙම බොරු රැවටීමක් කරලා ගෙන්නගත්තු ආරෝපණ ටික ය아가න්න විදියක් නැතුව හිර වෙලා ඉන්නවනේ ඉන්නකන් ඉන්නවා ගැටලුවක් නැහැ හැබැයි මොනවා හරි පොඩි බල්බයක් මේ හරහාට මේ බැටරිය ගලවලා බල්බයක් සම්බන්ධ කරපුව මං ඒ බල්බ් එක හරහා නග්ගලා ඒ ටික යවලා මේ දෙපැත්තේ තිච්ච ඉම්බැලන්ස් එක අසමමිතිකත්වය අසමතුලිතතාවය සමතුලිතතාවයකට පත් කරගන්න. ඒ කියන්නේ මෙහෙම තියෙද්දි සාමාන්‍ය වෙන කාරණයක් තමයි මේ වාතය හරහත් එළිය විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. ඒක අපි ගණන් හදන්න පාවිච්චි කරන්නේ නැහැ. නමුත් අපි ගුණාත්මකව කියනවා දැන් හිතන්න බැටරියක් ගෙදරට ගෙනල්ලා නිකන් තියන්නකො බැටරිය බහිනවා. බැටරිය කාලයක් තිබ්බොත් බැටරිය බහිනවා. එයි බැටරියේ තහඩු වලින් වාතයට ආරෝපණ විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි සමාන්තර තහඩු දාරිද්‍රයක් ඕනෑම දාරිද්‍රයක් අරගෙන ආරෝපණය කරලා නිකම් පරිසරයේ තියන් තිබ්බොත් එහෙම හිමීට අපිට නොදැනුවත්ව බාහිර පරිසරයට ඒකේ තියෙන ආරෝපණ විසර්ජනය වීමක් සිද්ධ වෙනවා. විසර්ජනය වෙලා විභවය බිඳුවක් කරගන්න. එතකොට මේක ගත්තට පස්සේ මේක මෙහෙම ආරෝපණය කරලා තියෙද්දි විභවය කොහෙද ආරෝපණ කොහෙද යන්න බෑ හිර වෙලා තියෙන්නේ. ඒ හරිය ආරෝපණ මෙහෙම ෆික්ස් වෙලා తాවකාලිකව රැඳවිලා තියෙනවා. ඒ රැඳවිලා තියෙන ආරෝපණය වෙන මොකක් හරි පරිපථයක් සම්බන්ධ කරොත් ඒ පරිපථය හරහා ගමන් කරලා මේ පැත්තේ තිබිච්ච වැඩි ටික මේ පැත්තට ගිහිල්ලා බැලන්ස් කරලා බිඳුව කරගන්න දෙපැත්තම ආරෝපණ තහඩු දෙකේ ආරෝපණ බිඳුව කරගන්න. තේරුණාද පුතේ? right මේක අද ගන්න කොටක් ගන්න ගබඩා වීම කියලා ලියලා මේක අද ගන්නකො මේක 1 මේක 2 මේක 3 ලියන්න රෝවිලකා 1 මේ 1 සමාන්තර තහඩු දෙකක් යොදා ඊට කෝෂයක් සම්බන්ධ කරමින් විභවාන්තරයක් සැපයූ විට එම තහඩුවල ධන සහ ඍණ ලෙස යම් ආරෝපණයක් පවතී. ප්‍රොමිලකන් දෙක තහඩු අතරට පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් යොදා
එය ද්‍රවණය වීමට සැලසූ විට එය ද්‍රවණය වීමට සැලසූ විට තහඩුවල පවතින ආරෝපණයෙන් තහඩුවල පවතින ආරෝපණයෙන් යම් ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් වරහන් ඇතුලේ Q කැපිටල් Q හොඳේ Q ප්‍රමාණයක් ආංශිකව උදාසීනකරණය වන අතර එම අඩුව පෙරවීමට කෝෂයෙන් එහා සමාන Q ආරෝපණයක් තහඩු වෙතට යොමු කිරීම සිදු කරයි. තහඩු වෙතට යොමු කිරීම සිදු කරයි. තහඩු වෙතට යොමු කිරීම සිදු කරයි. right ප්‍රොබලකන් තුන ඉන්පසු බැටරිය ඉවත් කළ විට තහඩුවල පසුව පැමිණි Q ආරෝපණය ගබඩා වී පවතින අතර එක් තහඩුවක ආරෝපණය දාරිද්‍රකයේ ආරෝපණය ලෙස සලකනු ලැබේ. ඔය විස්තර කිරීම නම් ගොඩාක් වෙලාවට දරුවෝ දන්නේ නැහැ. ඕගලන්ට අංග සම්පූර්ණව විස්තර කරලා තියෙන්නේ දාරිද්‍රකයක ආරෝපණය ගබඩා වෙන්නේ කොහොමද කියලා. හරිද? මේක තමයි වැදගත් ළමයි. මේක තමයි දාරිද්‍රක ඇතුලේ සැඟවිච්ච පොයින්ට් එක. මේ පොයින්ට් එක දන්නේ නැතුව දාරිද්‍රක වලින් ගණන් හදනකොට සමීකරණ කඩපාඩම් කරන් බස්සනවා මිසක් වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. හරිනේ? නේද? දැන් මෙම දාරිද්‍රකය යම් ආරෝපණයකට වරහන් ඇතුලේ
Q හෝ Qට වඩා යන්තමින් අඩු. මොකද ප්‍රායෝගිකව නැවත මේගොල්ලෝගේ චුට්ටි මේ තියෙන ආරෝපණය පොඩි කොටසක් අඩු කරන මේ පාර විද්‍යුත් ද්‍රව්‍යයේ ඉන්න ද්‍රවණයේ විසින් තා චුට්ටක් අඩු කරනවා. අපි ඒක සලකන්නේ නැහැ පුතේ. අපි හිතන්නේ Q වලටම මෙයාව ආරෝපණය වෙලා තියෙන්නේ කියලා. Q හෝ Qට වඩා යන්තමින් අඩු ආරෝපණයකට ගබඩා ආරෝපණයකින් ළමයි චුට්ටක් කියන මට පොඩක් කියන වාක්‍ය මොකක්ද ලිවි කියලා. පොඩ දරුවෝ කවුරු හරි කියන්න. ළමයි දැන් මෙම දාරිත්‍රකයේ යම් ආරෝපණයකට හරි ආරෝපණයකට ආරෝපණය වී ඇති ආරෝපණයකට වරහන් ඇතුලේ Q හෝ Qට වඩා යන්තමින් අඩු වරහන් වහන්න ආරෝපණයකට ආරෝපණය වී ඇති අතර ආරෝපණය වී ඇති අතර ආරෝපණය වී ඇති අතර දාරිත්‍රකය දෙපස වී විභව අන්තරයක් පවතී. දැන් මේකට බැටරියක් මේ බල්බ් එකක් දාපු ගමන් බල්බ් එක චුට්ටක් චුට් ගලවත් වෙනවා. එච්චරයි. දිගටම පත් වෙලා තියෙන්නේ. හරිද? sorry. ඔක තමයි පුතේ දාරිත්‍රකයක ක්‍රියාව. හොඳේ. මේ දෙන්නේ දාරිත්‍රකයක ක්‍රියාව. එතකොට මේ වැඩේ සිද්ධ වෙන්න ගත වෙන කාලය ඉතාම කුඩායි. එතකොට පුතේ ඇත්තටම දාරිත්‍රකයක් හරහා ධාරාව ගලාගෙන යන්නේ නැහැ. මේ විදිහට ධාරා හුවමාරු වීමක් විතරයි සිද්ධ වෙන්නේ. ආරෝපණ හුවමාරු වීමක් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට දාරිත්‍රකයක් අරගෙන මේ දාරිත්‍රකයක පරිපථ සංකේත තමයි මෙහෙම සමාන්තර තහඩු දෙකක් ගන්න එක. මෙන්න මෙහෙම පෝෂකයන් සම්බන්ධ කරලා t සමානයි බිඳුවේදී මෙහෙම සම්බන්ධ කරලා t සමානයි t වෙනකොට මේකේ ධනාරෝපණයකුයි මෙතන ඍණාරෝපණයකුයි ගබඩා වෙලා තියෙනවා දාරිත්‍රකේ. ආරම්භයේදී බිඳුවයි අවසානයේ විදිහට ආරෝපණයක් ගබඩා වෙලා තියෙනවා. එතකොට පුතේ අපි මේකේ කාලයත් එක්ක මෙන්න මේකෙන් ගලාගෙන ගිය ධාරාව ප්‍රස්ථාරගත කරොත් එහෙම මුලදී ලොකු ධාරාවක් ගලාගෙන යනවා. මුලදී පට්ට ධාරාවක් ගලාගෙන යනවා. සංකාලයක බිඳුවටපත් වෙනවා. අපි මේකත් එක්කම මේ දාරිත්‍රකයේ ගබඩා වෙන ආරෝපණය අපි ප්‍රස්ථාරගත කරොත් එහෙම හරියටම ධාරාව බිඳුව වෙන වෙලාවේදී ආරෝපණය ගිහිල්ලා Q වල නවතිනවා. මොන විදිහට තමයි පුතේ දාරිත්‍රකයක ධාරාවයි ආරෝපණය කිරීමේදී ධාරාවයි ආරෝපණයයි වෙනස් වෙන්නේ කාලයත් එක්ක. හරි right. යන දාරිත්‍රකයක ආරෝපණය වීමේදී කාලයත් සමග ධාරාවේ කාලයේ විචලනය
පහත පරිදි ඉදිරිපත් කළ හැකියි. මේක දාගෙන අක්කල සලකුණු කරගන්නවා. දාරිද්ර්‍ය සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලැබෙන්නට ඇති මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා. තාම මේකේ ගණන් හදන්නවක්වත් කිසි දෙයක් කරගන්න බෑ. තේරුම් ගන්න විතරයි පුළුවන්. ගණන් ටික හදලා ඉවරලා බලමු කොහොමද තත්ත්වෙකින්ද ඊළඟ දැන් හෙට දවසේ ඉවර වෙනකොට මේක ඉතුරු ටික අපිට පාසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරිද? ලියන්න මාතෘකාව ලියලා තියන්න. දාරිද්‍රකයක ධාරණාවය මේක ධාරිතාවය කියලා සමහර දරුවෝ වැරදිට කියනවා. මේක ධාරණාවය තමයි හරි වචනේ. දාරිද්‍රකයක ධාරණාවය. හරි. right. එහෙනම් අපි හෙට මේ කොටස කරලා දාරිද්‍රක සුන්නත් දුලි කරලා දාමු. එහෙනම් මේක ඉරුච්ච ගමන් පුතේ ඔයගොල්ලෝ මම හිතනවා මේක MCQ ටික කතා මේ බලලා තියන්න නැති කියලා. මේ දාරිද්‍රක වල මේ sorry ඉස්තරිදුතේ මුල් MCQ ටික දැන්ට කරලා තියන්න. ඒ යන ගමන් කරගෙන යන ටක් ගාලා රෙඩි ඉවරයි. අපිට පුළුවන් ඒත් එක්ක ඩිස්කස් කරගෙන යන්න. එහෙනම් මෙතන නවත්තනවා. හැමදාම ආයිබෝන්. බොහොම ස්තුතියි.